සුවපත් වේවා, රෝ දුරු වේවා, සුවබෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. අද නිකන් සඳුද වගේ හැඟීමක් ඇත්තේ ඊයේ නිවාඩු තිබිච්ච නිසා. ඒ වුණාට අද අඟහරුවාදා ජනවාරි මාසේ 18 වෙනිදා අද අඟහරුවාදා. දීර්ඝ සතියන්තයකට පස්සේ ගෙවල් දොරවල් අතෑරලා දාලා ගමම් බිමන් ගිහිල්ලා ඒ අතරේ යන එන අතරේ බිය හියදම් තියෙන්නේ නැති කෑම බීම වලට ඉඳුම් කිටුම් වලට ඒගොල්ලපත පේලියක් අවශ්‍යත්වයක් තියෙනවානේ. දැන් අද නැවත වැඩට යන්න ඕනේ, දරුවෝ ඉස්කෝලේ යන්න ඕනේ. හැබැයි මහන්සි ගතිය ඇති, ටිකක් වැඩිපුර නිින්ද ගිහිල්ලා ඇති, යන්දෝ නොයන්දෝ කියලා හිතනවා ඇති. ඒ වුණත් ඒ සියල්ල අතරේ කොහොම හරි ටීවී එකක් දාලා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කරලා පත්තර මේන්තුවත් අහගෙන බලාගෙන ඉන්න ඔබට ආයෙත් ප්‍රාර්ථනා කරනවා සුවබර උදෑසනක් කියලා. සාමාන්‍යයෙන් දීර්ඝ සතියන්තයකදී ගමන් බිමන් එහෙම ගියාම ඊට පස්සේ වැඩට යන්නම වෙනවලු. කාරණා දෙකක් නිසා. එකක් තමයි එහෙම ගමනක් ගිහිල්ලාවම හිත නැවත අර ෆෝමැට් වෙනවා කියලා කියන්නේ. මනස නිරවුල් වෙලා වැඩ කරන්න සුදුසු මානසික වාතාවරණය හැදෙන එක. දෙවෙනි එක තමයි පොකට් එක හිස් වෙනවනේ. එතකොට අනිවාර්යෙන් වැඩට යන්නම වෙනවා. ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මේ අඟහරුවාදා දවසේ මොනවද කියලා අපි විමසමු. මේ විද්‍යුත් සමහරට ඇඳුම් අයන් කරනවා ඇති, අයන් එක ගහලා ඇති, ඊළඟට හොට් ප්ලේට් එක තියලා ඇති. ඔය විදිහේ විවිධ විදුලියෙන් කරන කටයුතු ඔබ කරමින් සිටින අතරතුරේදී විදුලි අර්බුදයේ ඔඩුදුවයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රංජන් කස්සුරි වාර්තා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් මේ වන විට විදුලි ජනනය බරපතල අර්බුදයකට ලක් වෙතයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරනවා. සංස්ථාවයි මණ්ඩලයයි තීරණාත්මක සාකච්ඡාවක අද රුපියල් කෝටි 9000ක් පමණ වන ණය මුදලින් කොටසක් හෝ ගෙවන තුරු ඉන්ධන සැපීමට නොහැකි බවට කණජ තෙල් සංස්ථාව ප්‍රකාශ කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා කියලා ලංකාදීපය කියද්දී මව්බිම කියනවා අද තෙල් නොලැබුණොත් හෙට සිට කළුවරේ. ජල විදුලියත් තවත් මාස 2යි. අඹතලයට විදුලිය කැපුවොත් වතුරත් නැහැ. විදුලි ඉංජිනේරු සංගමය කියයි බිගුන් මේනක ගමගේ කුමුදු පුල්ශාන්ත තරුණ නායකාර ඊට පස්සේ තමීනා රාසික් සහ චාමරා අමරසූරිය මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් කරන ආකාරයට ඒ අනුව දැන් අද තෙල් නොලැබුණොත් හෙට සිට කළුවරේ. මේ අතරේ උදේ ගම්මන්පිල මැතිතුමා කියන කතාව නැව් දෙකක් මුහුදේ තෙල් අපිටත් නැහැ. විදුලියට තෙල් දුන්නොත් වාහනවලට තෙල් නැති වේවි. ජනවාරියට තෙල් තියෙනවා කියලා දැන් ඉල්ලනවා. ඩොලර් දුන්නොත් තෙල් නැවක් මුදා ගන්නවා. බිඟුන් මේනක ගමගේ වාර්තා කරන පුවතත් මේත් එක්කම කියනවා ජනවාරි මාසයට ඩීසල් අවශ්‍ය නැති බවකී ලංකා විදුලි බල මණ්ඩලය එකවරම සිය වචනය වෙනස් කර ඉක්ුත් 11 වෙනිදා ඉන්ධන ඉල්ලා සිට බවට බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා චෝදනා කරනවා. ආනයනය කළ ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට ලබා දුන්නොත් රථ වාහන ධාවනය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නැතිවන බැවින් එය කළ නොහැකි කාර්යයක් බවත් ඇමතිවරයා කියනවා. මේ වන විට විදුලි බල මණ්ඩලය සඳහා නිකුත් කිරීමට ඉන්ධන නොමැති බව කී හෙතම ලංකා විදුලි බල මණ්ඩලයේ තමන්ට ඩොලර් ලබා දුන්නොත් අවශ්‍ය ඉන්ධන ආනයනය කර ලබා දිය හැකියි කියලා කියනවා. රටේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 1000ක්. හැබැයි රටට නිශ්චිතව ලැබෙන්නේ ඩොලර් මිලියන 750ක් විතරයි. එයින් ඩොලර් මිලියන 400ක් විතර ඉන්ධන මිලදී ගැනීම සඳහා යනවා කියලා කියන්නේ 155ක් විතර මාසයකට රටට ලැබෙන ආදායමින් ඉන්ධන මිලදී ගැනීම සඳහා යනවා. ඒකට ඒක මේ වගේ අවස්ථාවකදී කරන්න අමාරු වැඩක්. ඩොලර් නොමැතිකම නිසා මුදා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඩීසල් නැව් දෙකක් නතර කර ඇති බවත් අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් එයින් එකක් මුදාගෙන වහාම ඩීසල් සම්පාදනය කළ හැකි බවත් ඇමති ගම්මන්පිල කියනවා. ඒතකොට ජනවාරි මාසයට ඩීසල් අවශ්‍ය නැති බව කී ලංකා විදුලි බල මණ්ඩලය එක්වරම තමන්ගේ වචනය වෙනස් කළා 11 වෙනිදා කියනවා ජනවාරි මාසයට තෙල් ඕනි කියලා. අපි මේක මීට කලින් දවසකට වාර්තා කළා. මොකද ජනාධිපතිතුමා මේ සියලු දෙනා ගෙන්නලා කතා කරන වෙලාවේදී නෑ අපිට තෙල් තියෙනවා කියලා ලංවීම කියලා තියෙනවා. හැබැයි ඊට පස්සේ තමයි එකපාරටම කියන්නේ තෙල් නෑ තෙල් ඕනි කියලා. එතකොට ඉංජිනේරුවන්ට ගණන් හදන්න බැරි වුණාද? එහෙම නැත්නම් හිතාමතා මේ තොරතුරු කිව්වේ නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයත් එක්ක අනිත් පැත්තේ වාර්තා කරන ජනාධිපතිගේ අවධානය පිණිසයි යුග දනවියේ සාක්කියට අත්සන් කළ විශ්‍රාමක විදුලි ඉංජිනේරු සුසන්ත ලංවීම ලොකු පුටුවකට රිංගුවේ කවුද? වසර 52ක සම්ප්‍රදාය සභාපති කඩකලා කළ විදුලි ඉංජිනේරු සංගමය කියනවා. දැන් විදුලි ඉංජිනේරු සංගමය මෙහිදී කියනවා මෙයාලට අවශ්‍ය වෙන්නේ තමන්ට අවශ්‍ය ඩොලර් හම්බ කරගන්න විතරයි. රටේ මිනිස්සු වැටිලා ඉන්නේ අර්බුදයක. ඒ ගැන කිසිම කනගාටුවක් නෑ මෙයාලට කියලා වෘත්තීය සංගම් සඳහන් කරනවා. කුමාර කඩුගේ මහතා මෙහිම කිව්වා කියලා කියනවා. අද මව්බිම් පුවත්පත. හැබැයි මේ කියන කතාව සම්බන්ධ කරන්න වෙනවා අර
විදුලි බල ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල මහත්මයා කරන ප්‍රකාශයත් එක්ක. ඒකට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ ඇයි කලින් කිව්වේ නැත්තේ? එහෙම නැත්නම් වචන වෙනස් කරේ මොකද? මේ කියන ඉංජිනේරුවම ඇයි මේ විදිහට වචන වෙනස් කරන්නේ? ඇත්තටම මේ අර්බුදයට කවුද වග කියන්න ඕනේ? එක පාර්ශ්වයක්ද? එහෙම නැත්නම් මේ අපි නෙවෙයි පරිපාලන අධිකාරිය මේක බාර ගන්න ඕනේ කියන අය මේ අර්බුදයට වග කියන්න ඕනේ නැද්ද කියන ප්‍රශ්නත් අතර එනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සමානාධිකාරී වහාම ඉවත් කරන්න කියලා විදුලි ඉංජිනේරුවෝ අද ලෙඩ නිවාඩු දමමින් ඉල්ලති. ගැටලුවට විසඳුම් අද නොලැබුණොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් කළ ඉන්දිකෙහි භාවිතාරණ අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ පත් කර සිටින සමානාධිකාරීවරයා වහාම ඉවත් කරන ලෙස ඉල්ලා අද 18 වෙනිදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා කියලා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. අද දිනේදී මේ ගැටලුවට විසඳුම් නොලැබුණොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් අද දිනේදී සේවා අමුරවල සේවය කරන ඉංජිනේරුවන් සේවය කරන නිසා විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් ඒ යථාර්ථයට පත්වන බව ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ අද ගැටලුවක් වෙන්න විදුලිය බිඳවැටුනට සේවා මුරේ ඉන්න අය වැඩ කරන නිසා රොස්ටර් එකට එන අය වැඩ කරන නිසා අද බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඒක නැවත යථාර්ථයට පත් කරනවා කියන ඕන තේරෙන සිංහලෙන්ම කිව්වා. ඒ එක පැත්තක්. අනික් පැත්ත තමයි උදේජීවක නායක වාර්තා කරන විදුලි අර්බුදය පිළිබඳ විදුලි අර්බුදයේ උග්‍ර අතට නොරොච්චෝලේ තවත් ඒකකයක් නවත්වන්න ඉල්ලයි. මේ අල්ල පනල්ලේ එතකොට ඩීසල් බලාගාරවලට තෙල් නැහැ කියන ගැටලුවත් එක්කම අනික් පැත්තෙන් විදුලි අර්බුදය තවත් උග්‍ර අතරපත් කරන නොරොච්චෝලේ තවත් ඒකකයක් නවත්වන්න ඉල්ලයි. එමදිවට අලුත් වැඩියාවට දින 100කුත් ගත වෙනවලු. පැය එකහමාරක විදුලි කප්පාදුවක් ඕනෑ ලංවීම ඉංජිනේරු සංගමය කියයි. ඊළඟට දැන් එතකොට ලංවීම ඉංජිනේරු සංගමය කියන්නම පැය එකහමාරක විදුලි කප්පාදුවක් ඕනේ කියලා. සෑම වසර 6කටම වරක් නඩත්තු කටයුතු සිදු කළ යුතු තුන්වන ඒකකයේ නඩත්තු මේ වසරේදී සිදු කළ යුතුව තිබෙනවා. නඩත්තු කටයුතු පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ දෙසැම්බර් 7 වන දින විදුලි බල අමාත්‍යාංශය දැනුවත් කළා තියෙනවා. එක් ජනන ඒකකයක් දැනටමත් සක්‍රිය වෙලා තියෙන්නේ. එහි අලුත් වැඩියා කටයුතු එළඹෙන 22 වෙනිදා වන විට අවසන් කිරීමට හැකි වෙනවතයි විදුලි බල අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා. එතකොට ඩීසල් ප්‍රශ්න තියෙනවා. දැන් අද ඛනිජ තෙල් ඇමතිවරයා සහ ඊට පස්සේ විදුලි බල ඇමතිවරයා අතර සාකච්ඡාවක් තියෙනවා. මේකෙදී ඛනිජ තෙල් සංස්ථාව තෙල් නිදහස් කරයිද නැද්ද කියන එක. හැබැයි ගම්මන්පිල ඇමතුමා කියන්නේ එහෙමුණොත් මේකට කියන්නේ විදුලි බලය උත්පාදනය සඳහා තෙල් දෙන්න ගියොත් වාහන දුවන තෙල් නැති වෙයි. අර වරාය එහා පැත්තේ නතර කරලා තියෙන තෙල් නැවක් නිදහස් කරගන්න සල්ලි දෙනවා නම් ගැටලු විසඳගන්න පුළුවන් කියලා. ඒමදිවට එහෙම තත්ත්වයක් තියෙද්දි නොරොච්චෝලේ එක බලාගාරයක් කැඩිලා ඒක පිළිසකර කටයුතු කරගෙන යන දවස් 10ක් ඕනි කියලා කලින් කියලා තිබුණා. තවත් එකක් හදන්න රිපෙයාර් කරන්න ඕනේ කියලා කියනවා. මේන්ටේනන්ස් වලට මෙන්න නඩත්තු කටයුතු වෙනුවෙන් අවුරුදු 6කට වරක් කරන්න ඕන එකට මේ අල්ලපනල්ලෙම අලුත් වැඩියා කරන්න ඕනේ කියලා කියනවා. දවස් 100ක් එනවා කියලා කියනවා. නිකම් බැලුවොත් දවස් 100 කියලා කියන්නේ පෙබරවාරි මාර්තු කාලේ. ඒ කියන්නේ වැස්ස අඩු වෙන කාලේ. ඒතර මේ කාලේ අල්ලලමද මේව නඩත්තු කරන්න ඕනේ. ඕවත් ප්‍රශ්න. මේ අපි වගේ අපි විදුලි ඉංජිනේරුවොත් නෙවෙයි අපි සාමාන්‍ය මිනිස්සු අපිට නිකන් තේරෙන ගැටලු තමයි ඔය. ඊළඟට දිවෙන පුවත්පත වාර්තා කරනවා චමින්ද සිල්වගේ වාර්තාවක්. SGST බදු මුදල් වෙනම ගිණුමකට බැර කරන්න ගත්ත තීරණයට එරෙහිව ඒ ගැසට්ටුවට විරෝධය පළ කළ රාජ්‍ය ආයතන 7ක් අද මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සුරාබදු ඇතුළු රාජ්‍ය ආයතන 7ක් විසින් එකතු කරන ලද බදු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු නමින් විශේෂ භාණ්ඩ හා සේවා බද්දට SGST නමින් විශේෂ ගිණුමකට බැර කිරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස බල කරමින් එම ආයතනවල වෘත්තීය සමිති අද මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි විරෝධතාවක නිරත වෙනවා කියලා සඳහන් කර සිටිනවා. ඒ අද දිව ඉන පුවත්පත. ඊළඟට අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය වාර්තා කරන්නේ ඩොලර් කෝටි 100ක් 200ක් හොරපාරෙන් රටට එනවා. හැම විටම හොරපාරෙන් මේ විදිහට රටට එනවා ඩොලර් කෝටි 100ක් 200ක් විතර. නීති විරෝධීව එවන මුදල් වලට වැටබඳින බව මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. වාර්තා කරන ජයසූරිය මුණසිංහ ඒ අනුව වසරකට ලංකාවේ විදේශ මුදල් හුවමාරු එක්සත් ජනපද ඩොලර් කෝටි 6000ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 60ක් බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව සිදුවනවා ඒ ප්‍රමාණය. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් උන්ඩියල් සහ හවාලා ක්‍රමයට එක්සත් ජනපද ඩොලර් එකක් සඳහා රුපියල් 240ක් 250ක් මුදලක් ගෙවනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය අනුපාත පවත්වාගෙන යන ඩොලරයට රුපියල් 200 මට්ටමට ඊට අමතරව විදේශ මුදල් එවන සෑම අයකටම රුපියල් 10ක අතරක මුදලක් ගෙවනවා. හැබැයි උන්ඩියල් සහ හවාලා ක්‍රමයට ඩොලර් කෝටි 100ක් 200ක් හොරපාරෙන් රටට එනවා. ඒ සඳහා වැටබදිනවා කියලා මහ බැංකුව අධිපතිවරයා කියද්දී හොර පාරෙන් එන අය ගැන කිව්වම හොර පාරෙන් එන රට සල්ලි ගැන කිව්වම
හරි පාරෙන් එන අය ගැන තියෙනවා පුවතක්. ඒ තමයි අද Daily News පුවත්පත වාර්තා කරන over 33,000 tourist arrivals in first 2 weeks of 2022. වැඩිපුරම සංචාරකයන් මේ අනුව ඇවිල්ලා තියෙන රුසියාවෙන් පළවෙනි සති දෙක ඇතුළත සංචාරකයන් 39,000ක් ඇවිල්ලා තියෙනවා. වැඩිපුරම සංචාරකයන් ඇවිල්ලා තියෙන්නේ රුසියානු කලාපෙන්. ඒ අනුව රුසියානු කලාපෙන් ඇවිල්ලා තියෙන සංචාරකයන් ප්‍රමාණය 6,963ක් කියලා මාත්‍ය ප්‍රසන්න රතුංග මහත්මිය කියනවා. ගිය අවුරුද්දේ 1,94,000ක් සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය ප්‍රචාරණ ව්‍යාපෘතියකුත් ආරම්භ කළා කියලා අමාත්‍යවරු සඳහන් කරනවා. දැන් මේ අවුරුද්දේ මාර්තු මාසෙ වෙද්දී අපේ රටේ තියෙන සංචාරක හෝටල් වල තියෙන කාමර ප්‍රමාණයට වඩා වැඩි සංචාරකයන් පිරිසක් ලංකාවට එයි කියලා ක්ෂේත්‍රයේ උදවිය කියනවා. ඒකට අපි ලෑස්තිද? වියෝගී ගයනා හදින් සුදුමුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ නීලාවන්ගේ හඬමැකියයි දිවයින වාර්තා කරනවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රියන්ත මද්දුමාරච්චි හෙළගී මම්පිතේ ආදරණීය මතකයන් රැඳූ ජනප්‍රසාදයට පාත්‍ර වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ඊයේ ඉතාලියේ මිලානෝ නුවරදී අභහ ප්‍රාප්ත වූවාය කියලා සංවේගදායී පුවත වාර්තා කරනවා දිවයින පුවත්පත. අද ඊළඟට මව්බිම් පුවත්පතේ වාර්තා කරන සමන් ප්‍රියංකර නම්මුනිගේ ගීතමය වීණාව නීලා දිවිසැරිය නිම කරයි කියන සිරස්සල යටතේ යනුව ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ඊයේ උදේ තම දිවිසැරේ නිම කළාය. ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේදී හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පත සංවේගයෙන් යුතුව. අද සිංහල ඉංග්‍රීසි සියලුම ජාතික පුවත්පත්වල මුල් පිටුවේ මේ ඛේදදායී පුවත මේ කනගාටුදායී පුවත වාර්තා කර සිටිනවා. අරුණ පුවත්පත වාර්තා කරන්න එය වියෝගී මැද අප සිත් හඬවා නීලා නික්මයයි. ඊළඟට Daily News පුවත්පත නීලා වික්‍රමසිංහ නෝමෝ කියලා වාර්තා කරනවා. ඉංග්‍රීසි සිංහල සියලුම ජාතික පුවත්පත්වල නීලා වික්‍රමසිංහ විශාරද ගායන ශිල්පිනියගේ සංගීත වේදිනියගේ නික්ම යාම පිළිබඳව සංවේගයෙන් යුතුව සටහන් කරනවා. විශාරද නීලා වික්‍රමසිංහයන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දීන නොවූ අදීන ගායිකාවක්. තමන්ගේ ප්‍රතිපත්තියේ හැම විටම මුදලට එකයි මුදලට නැත්තම් නොමිලේ තව එකයි කියලා එහෙම නෙමෙයි හැම විටම එකම ප්‍රතිපත්තිය පෙනී හිටියා. ඇය අදිෂ්ඨානශීලී ගායිකාවක්. අදිෂ්ඨානශීලී දිරිය කතක් පෝලියෝ රෝගයෙන් පීඩාවට පත්වෙද්දී ලෝකයටම ආදර්ශයකින් ඈ පෙන්වුවා යන්න පුළුවන් දුර කොතනද කියලා. තමන්ගේ ගමන නතර කරන්න පුළුවන්ද? මේ වගේ රෝගයකට බෑ. අදිෂ්ඨානශීලී කෙනෙක්ට එහෙම කරන්න බෑ කියන එක ඇය ලෝකයටම පෙන්වුවා. ඒ වගේම හැම විටම මව්බිමට ආදරය කරපු මව්බිමට ආදරය කරන කඳුරේ සිරගත්ත දිරිය කාන්තාවක්. ඒ නිසා මේ නික්මයාම් පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තවත් සෝගී ලියවේවි, තවත් රචනා ලියවේවි. අපිට නම් හිතෙන්නේ වියෝගී ගයනා හදින් යුතුව මේ මොහොතේදී හිතෙන්නේ ඔබගේ ඇසුරේ ලබන සෙනෙහි සසර සරණ තුරුම වාසනා. 1961 අවුරුද්දේ අද වගේ දවසක ජනවාරි මාසයේ 18 වන දාවක තමයි ඉස්සෙල්ලම ලංකාවේ පාර්ලිමේන්තුවේ කටයුතු සිංහලෙන් පටන් ගන්න තියෙන්නේ. සිංහලෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ 1961 අවුරුද්දේ අද වගේ දවසක. පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද ජනපති අතින් විවෘත වෙයි. වෙඩිමුර රට පෙළපාලින් නෑ චාම් උත්සවයක් ජනාධිපතිතුමා උදේ 10ට පමණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ලංකාදීපය ඊළඟට ඡායාරූපයක් වාර්තා කරනවා. පහුගිය සතියාන්තයේ ජනාධිපතිතුමා හිටියේ කොහෙද? සිපගෙන අහස් කුස ඉදිවන මහසෑයයි පුදබිම කූරගල අසිරිය රමණීයයි. ලංකාදීපය ඡායාරූපෙක මුල් පිටුවේ වාර්තා කරනවා මේ කවි අදහස. ඒ වගේම රත්නපුරේ ලසන්ත නිරෝෂණ පෙරේරා සහ බලංගොඩ වීරවර්ධන සහ ඩයනා උදෑංගනී වාර්තා කරනවා ජනපති කූරගල මහසෑය නිදන් වස්තු තැන්පත් කරයි ඉදිකිරීම් කඩිනම් කරන්නයි උපදෙස්. ඒ අනුව නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ජනාධිපතිතුමා සහභාගී වෙනවා. ඒ වගේම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා සහ සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වුණා කියලාත් අද ඡායාරූපයක වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ සතියන්තයේදී මහනුවර ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල විවෘත කළා. වසර 5කට බලයට පත් කළ ආණ්ඩුවක් වැට්ටවීමට වෙරදැරීමෙන් පීඩා විඳින ජනතාවයි කියලා මේ අවස්ථාවට වැඩම අදාළ අස්ගිරි මහානායක වේඳුරුවේ උපාලි අනුනාහිමියන් සඳහන් කරපු අදහස අද වාර්තා කරනවා. නුවන් කොඩිකාර වසර 5කට බලයට පත් කළ ආණ්ඩුවක් වැට්ටවීමට වෙරදැරීමෙන් පීඩා විඳින ජනතාවයි කියලා උන්වහන්සේ සඳහන් කර සිටියා. ඊළඟට
ඇතුල් පිටුවලට ගියහම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා දක්වන අදහසක් අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයේ මහමුළුකරුවන් අල්ලන්න ආණ්ඩුව සමත් වී නැහැ කියලා එතුමා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට මස්කෙලිය ගාමිණී බණ්ඩාර සහ ඊළඟ තිලක අදටත් පාසුක ප්‍රහාරයේ මහමුළුකරුවන් අල්ලන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. අදාළ පරීක්ෂණ කිසිවක් විශ්වසනීය විදිහට සිදුවන්නේ නැහැ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පවසනවා. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ මස්කෙලියේදී ඉකුත් 10 වෙනිදා පැවති ජන හමුවකට එක් වෙමින් කියලයි අද දිවෙන පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අහංගම සුගතපාල දියගහගේ සහ වංචාවල ගැමුණු චන්ද්‍රලාල් වාර්තා කරනවා දිවෙන පුවත්පතට වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් එදා අපි IMF එකට ගිහින් රට ස්වයං පෝෂිත කළා කියලා රට ගොඩ ගන්න එජාපයට පුළුවන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගත්තේ කිසියම් කාරණයකටද ඒ සඳහාම මේ මුදල් වැය කරන්න ඕනේ මුදල් විනයක් පවත්වාගෙන යන්න ඕනේ එතකොට රටේ මූල්‍ය විනයක් තිබුණාම රට සංවර්ධනය කරන්න පහසුයි ලෝකේ රටවල් 184ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාජිකයෝ නමුත් ශ්‍රී ලංකාව තමයි මේ අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ විදේශ ණය ගෙවීම නොකර කරන්න තිබුණේ ණය ආපසු ගෙවීම සඳහා කල් ලබා ගන්න. 2015 ජනවාරි 8 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයා රට බාර ගන්නකොට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබුණා. නමුත් එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මාස 31ක කාලයක් ගත්තා. හැබැයි ඒකේ ප්‍රතිඵල අපි දැක්ක ආර්ථිකයේ වසරින් වසර කඩායගෙන වැටෙන හැටි. එදා අපි IMF එකට ගිහින් රට ස්වයං පෝෂිත කළා කියලා වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කරනවා. ඒ කරන ප්‍රකාශය කියද්දී එදා ගැන කිව්වන් පස්සේ එදා ගැන මතක් කරලා දෙනවා අද අරුණ පුවත්පත යහපාලනයේ බොරු ආයෝජන නිසා ETF මුදල් බිලියන 12ක් අපතේ නයන තරඟ ගමගේ වාර්තා කරන්නේ. මෙරට විශාලතම සමාජ සුබසාධන අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පසුගිය ආණ්ඩුව සමයේ ලයිස්තුගත නොකළ සහ පාඩු ලබන සමාගම්වල ආයෝජනය කිරීමේ හේතුවෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදු ඇති බව රජයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා. ETF එකේ මුදල් කොහෙද දාලා තියෙන්නේ? මෙලෙස මුදල් ආයෝජනය කර ඇති සමාගම් වලින් සමහරක් කුකුලන් නැමැති කුකුළු ගොවිපළවල්, ගොඩනැගිලි නැමැති හෝටල් ජාල සහ ඉඩම් හා දේපල නැමැති දේපල සංවර්ධන සමාගම් බව විගණකාපතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් පෙන්වා දෙනවා. එතකොට වර්තමාන විපක්ෂ නායකතුමා සහ ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගේ කතාවකින් පස්සේ යහපාලනයේ බොරු ආයෝජන නිසා ETF මුදල් බිලියන 12ක් අපතේ කුකුලන් නැති කුකුල් ගොවිපළවල් වල ඊට පස්සේ ගොඩනැගිලි නැති හෝටල් ජාලවල ඉඩම් දේපල මොනවත් නැති දේපල වල සමාගම් වල ආයෝජනය කළා ඔන්න මතක් කරලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාදීපය කියනවා කෝටි 175කට කිරි හරකෙක්වත් ගෙනල්ලා නැහැ ජාතික විගණන කාර්යාලය කියයි කියලා තවදුරටත් වාර්තා කර සිටිනවා. මේ මතක් කරලා දෙන්න ඕන කාරණා මොලේ ඇති කලේ බලේ නැතේ බලේ ඇති කලේ මොලේ නැතේ කියලා කියනවනේ කෝටි 175කට කිරි හරකෙක්වත් ගෙනල්ලා නැහැ. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ කිරි ගොවියන් 15000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් කෝටි 175කට වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ඇඩ්වාන්ස් එකක් විදිහට ගෙවලා තියෙනවා. හැබැයි එක කිරිගොවියෙක්වත් ආනයනය කර බාර දී නැතයි කියන සිද්ධියක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. අදාළ කොන්ත්‍රාත්කරුවට 2018 වර්ෂයේදී මේ මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලකින්. ඒ නිසා ඒ මුදලට අමතරව මේ ණය මුදල සඳහා පොලිය වගේම රුපියල අවප්‍රමාණ වීමේ අලාභයත් රජයට දැරීමට සිදුවන බව තමයි වාර්තා කර සිටින්නේ. දැන් විවේචන කරගෙන ගියා වුණාට මේ ඉතිහාසය අමතක ඇති. ඒ නිසයි මේ පුවත් එක්ක අපි නැවත වතාවක් මතක් කරන්නේ. හැබැයි එතකොට මේවා ප්‍රතිඵල අපි භුක්ති විඳින්නේ අද කිරිපිටි පෝලිං වල ඉන්න වෙන්නේ ඒ නිසා ඊළඟට විදුලි ඉංජිනේරුවනුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී කරපු එක කතාවක් තමයි දැන් විදුලිය කපන්න වෙනවා ඇයි විදුලිය කපන්න වෙන්නේ ඒව ලොකු මාතෘකා 69 ලක්ෂය හෝ එම නැත්නම් ඊට අයිති නොවන පිරිස ලොකු මාතෘකා බවට පත් වෙලා තිනවා. හැබැයි 2015-19 කාලේ එක විදුලි බලාගාරයක්වත් එම නැත්නම් ජාතික විදුලි බල පද්ධතියට මහා පරිමාණ ව්‍යාපෘති වලින් එකතු වෙන්න තිබිච්ච එක මෙගාවොට් එකක්වත් එකතු වෙන්න ඉඩක් දුන්නේ නැහැ. හැමදාම යෝජනා ටික හමස් පෙට්ටියේ තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි රටක් වසරින් වසර විදුලි පරිභෝජනය වැඩි වෙනවා. කර්මාන්ත වැඩි වෙද්දී පරිභෝජනය ඉහළ යද්දී අවශ්‍යතාව වැඩි වෙනවා. හැබැයි අවුරුදු 5ක් එක විදුලි යෝජනා ක්‍රමයක්වත් ක්‍රියාත්මක කළේ නැහැ. මේ ඒකේ ප්‍රතිඵල. එතකොට ලයිට් කපන එක ආණ්ඩුවේ වරදක් විදිහට චෝදනා කරද්දී මේ කාරණා ගැන හිතලා බලන්න කියලා වෘත්තීය සමිතිය අනිත් පැත්තෙන් කිව්වා. ඊළඟට කිරිපිටි ගැන කිව්වන් පස්සේ කිරිපිටි හදන්න තරම් කිරි දැනට රටට එන්නේ නැහැ. රටට එරෙන්නේ නැහැ. කිරිපිටි හදන්න තරම් කිරි දැනට රටට එරෙන්නේ නැහැ. ලැබෙන කිරි බාගෙන් ගොවියට වැඩියෙන් ගෙවලා ලාභත් ගන්නවා කියලා සාලි කුමාර ගුණසේකර එක්ක මේ වාර්තා කරන ලසන්ත වික්‍රමසිංහ
මිල්කු සමාගමේ සභාපතිවරයා ඔහු කියන කාරණා කීපයක් තියෙනවා. මිල්කු ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා මාසිකව අමුකිරි අවශ්‍යතාව කොපමණද කියලා සාලී කුමාර ගුණසේකර අහද්දී ඔහු කියනවා දැනට අපිට ධාරිතාව තිබෙනවා කිරි ලීටර් ලක්ෂ 7කට වඩා. හැබැයි මේ වෙද්දී අපිට ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ 2කට අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ නිෂ්පාදන ධාරිතාවෙන් භාගයකට විතරයි කිරි ලැබෙන්නේ. මේ කාලෙදී කිරිපිටි නිෂ්පාදනය කරන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ තමයි ලැබෙන කිරි වලට සාපේක්ෂව තමයි කිරිපිටි නිෂ්පාදනය කරන්නේ. මේ කාලේ ලැබෙන කිරි ප්‍රමාණය අඩු නිසා අපිට දිනපතාම පහේ කිරිපිටි නිෂ්පාදන කටයුතු කරන්න බෑ. කිරිපිටි නිෂ්පාදන කටයුතු සඳහා අප ආයතනයේ අඹේවැල කර්මාන්තශාලාවේ තිබෙන්නේ විශාල යන්ත්‍රයක්. එය පණ ගන්වන්න අවශ්‍ය කිරි ප්‍රමාණයක් අවශ්‍ය අවම කිරි ප්‍රමාණයක් තියෙනවා. අඩුම වශයෙන් කිරි ලීටර් ලක්ෂයක්වත් අවශ්‍යයි ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න. අපිට මාසිකව කිරි ලීටර් ලක්ෂයකමාරක් ලැබෙද්දී කිරිපිටි නිෂ්පාදනය කර සඳහා ලීටර් ලක්ෂයක් අඹේවැලට යවන්න බෑ. දැන් මේ යන්ත්‍රය ක්‍රියාත්මක නොකලයින් පස්සේ මොකද වෙන්නේ? මේ යන්ත්‍රය මලකඩ කන්න පටන් ගන්නවා. ඊළඟට කිරිපිටි හිඟය දියර කිරෙන් වසා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මිල්කු ආයතනය තුල කිරිපිටි භාවිතයෙන් තේ සැකසීම නතර කර තිබෙනවා. මේක උදාහරණයක් ගැන කියන්නේ. අපි ආයතනයේ සියලු දෙනාට සපයන කිරිතේ සකස් කරන්නේ දියර කිරි වලින්. මේ නිසා කිරිතේ සඳහා යන වියදම 50%කින් පමණ අඩු වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන වලටත් අපි මේ ආදර්ශය ලබා දෙනවා කියලා මිල්කු එකේ සභාපතිවරයා කියනවා. ඒ කියන්නේ කිරි පිටි වලින් කිරි හදනවට වඩා වියදම 50%කින් අඩු කරගන්න පුළුවන්. ඒක මිල්කු එකේ අත්හදා බලලා තියෙනවා. ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න කියලායි කියන්නේ. කිරි පිටි වලට වඩා දියර කිරි වලින් කිරි හදද්දි කිරිතේ හදද්දි වියදම 50%කින් අඩු වෙනවාලු. අත්හදා බලන්න මිල්කෝ එකේ නම් ඒක සාර්ථකයි කියලායි සභාපතිවරයා කියන්නේ. ඊළඟට ඒ කිරි ඊට පස්සේ සහල් වී අලවි මණ්ඩලය වී ගණීවිද නාගණීවිද අතිශය ආකර්ශනීය සිරස්තලයක් සාලී කුමාර ගුණසේකර වාර්තා කරන වී අලවි මණ්ඩලයේ වී ගණීවිද නාගණීවිද වී අලවි මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රේදර්ශන සමග කරන සාකච්ඡාවක් තමයි සාලී කුමාර ගුණසේකර මේ වාර්තා කරන්නේ. රුපියල් 95ට වුණත් රජය වී මිලදී ගන්න සූදානම් කියලා ජනාධිපතිතුමා මධ්‍යම අධිවේගී කුරුණෑගල මීරිගම කොටස විවෘත කිරීමේ උත්සවයේදී සඳහන් කළා. ගිනි ගණන් යන සහල් මිල බැස්වීමට මෝල් හිමියන් සමග සටනට වී අලවි මණ්ඩලය කැඳවයි කියලා ඊයේ අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කළා කියලයි අරුණ පුවත්පතේ මේ ලියුම්කරු සඳහන් කරන්නේ. එතකොට වී අලවි මණ්ඩලය සූදානම්ද මේ සඳහා 1971 අංක 14 දරන පාර්ලිමේන්තු පනතෙන් තමයි වී අලවි මණ්ඩලය ස්ථාපිත කරේ. ඒ කියන්නේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ. 1978 වෙනකොට වී අලවි මණ්ඩලයේ සේවකයන් 2560ක් හිටියා. ඊට පස්සේ මොකද කරේ? ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව කාලේ ඔවුන්ට වන්දි ගෙවලා ඔවුන් ඉවත් කළා. අද වෙද්දි මණ්ඩලයේ සම්පූර්ණ සේවක පිරිස 200යි. වී මිලදී ගැනීම ප්‍රවාහනය ආදී කටයුතු සඳහා තියෙන එක ලොරියයි. මෙවැනි තත්ත්වයක් මත වී අලවි මණ්ඩලයේ කටයුතු සිදුවන්නේ පණ අදිමින්. ඒ මදිවට වංචා දූෂණ අඩුවක් නැහැ. වාහනේ එක තියෙන එක වාහනේ එක ලොරියයි. වාහනේ ඉන්ධන ලීටරෙන් පවා මුදල් වංචා කිරීම තමයි සිදු කරන්නේ. ඉතින් වී මිලදී ගැනීම කෙසේ වෙතත් නුදුරේදී වී අලවි මණ්ඩලය අවසන් හුස්ම හෙළුවොත් පුදුම විය යුතු නැහැ කියලා සාලී කුමාර ගුණසේකර වාර්තා කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙන තරංගකාරී මිල ගණන් වලට වී මිලදී ගන්න කියලා. දැනට අපි සතුව වී නැහැ. ගොවිය ළඟට ගොස් වී මිලදී ගන්න සැලසුම් කර තිබෙනවා. තරංගකාරී මිලට වී මිලදී ගන්න නිසා අපට සෑහෙන වී ප්‍රමාණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා දුමින්ද ප්‍රේදර්ශන උපසභාපතිවරයා සඳහන් කරනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම මේ කතාව සාලී කුමාර ගුණසේකර අරුණ පුවත්පතේ මුල් පිටුවට අරන් එනවා. මෝල් සමග සටනට කැඳවූ වී අලි මණ්ඩලයට මග යන්න පණ නැහැ. තියෙන එකම ලොරියයි ඒකත් කොට උඩ කියලා ඕන්න අපි හංගන දෙයක් නැහැ රටටම හෙන්න එලි කරා. මෙහෙම තත්ත්වයක් එක්ක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. හැබැයි රජය රටහල් ගේන්නේ පොළොන්නරු මාෆියාවට මුහුණ දෙන්න කියලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා අරුණ පුවත් අද ලංකාදීප පුවත්පත සහ අරුණ පුවත්පතත් වාර්තා කර සිටියා. ඒ අනුව යොහාන් බාසුර ලංකාදීපයට කියනවා ඔවුන් අලුත් අවුරුද්දට හාල් කිලෝ රුපියල් 300 දෙන්න තමයි සැලසුම් කරලා තිබුණා. අපි මේ ප්‍රවෘත්තිය මීට කලිනුත් කිව්වා. පොළොන්නරුවේ සහල් මෝල් හිමෙන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300කට අලෙවි කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. හැබැයි දැන් අපි මේ වෙලාවේදී අකමැත්තෙන් වුණත් රටහාල් ගේන්න තීරණය කළේ මේ පොළොන්නරු සහල් මාෆියාවට මුහුණ දෙන්න. අරුණ පුවත්පතට වාර්තා කරනවා චාමර පල්ලෙගෙදර දැන් මෙතෙන්දි චෝදනාවක් එනවා ආණ්ඩුව රටින් හාල් ගෙන්නන්න යනවා කියලා. ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩුවෙන්ම සහල් ආනයනය කර අපේ දේ රැකගත්තේ වත්මන් රජයයි කියලා තවදුරටත් සඳහන් කරනවා. චෝදනා කරන අයට මතක් කරලා දෙනවා ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය 2015 දී මෙට්‍රික් ටොන් 2,86,000ක් ගෙනල්ලා තියෙනවා. 2016 දී මෙට්‍රික් ටොන් 29000යි. 2017 දී 7,45,000යි.
2018 දී මෙට්‍රික් ටොන් 2,49,000යි. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ රජයේ බලයට පත් වුණාට පස්සේ 2020 අවුරුද්දේ විතරක් සහල් මෙට්‍රික් ටොන් 16,000යි ගෙනල්ලා තියෙන කියලා මතක් කරලා දෙනවා. ඒකට දැන් මේ සහල් ගැන කතා කරායින් පස්සේ බොහෝ අය සහල් ගෙන්නන්න හදනවා. අනිත් එක මේක විකල්ප ක්‍රියාමාර්ගයක් විදිහටයි මේක ගත්තේ. හේතුව තමයි බී වලින් නිසි ඉලක්කයට යන්න තිබුණා. පරිසර හිතකාමී කාබනික ගොවිතැනට නැඹුරු වීමත් එක්කම ගොවින්නේ වැඩේ පටන් ගත්තා. සමහර දේශපාලන වෛරස් මේක විනාශ කළා දැම්මා. දැන් වාර්තා කරනවානේ 140ක් 50ක් විතර තමයි අස්වැන්න ලැබෙන්නේ කියලා. හරි 140ක් හෝ 50ක් අස්වැන්න ලැබෙනවා. ඒ අස්වැන්න ලැබෙන්නේ ගොවීන් කුඹුරෙන් ගොඩට ගෙනාපු තත්වයකද. ඒ කියන්නේ ගොවීන්ට වගා කරන්න දුන්න නම් ගොවීන් ගොවීන්ව අවුස්සලා පාරට බැස්සුවේ නැතුව බල වගා කරපල්ලා තියෙන පොහොරකින් කියලා කිව්වන්නම් සටන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළා නම් මේ සහල් ප්‍රමාණය ඊට වඩා වැඩි කරගන්න තිබුණනේ. ඒතකොට ගොවීන් තවමත් වගා කරන්නේ නැහැ. ඔවුන්ව ගෙන්නුව පාරට. ඒ පාරට ගෙන්නපු උදවිය මේකට වග කියන්න ඕනේ නැද්ද? මොකද ගොවීන් වගා කරා නම් අවශ්‍ය වී අස්වැන්න, ඒ කියන්නේ දැනට කියනෝනේ මේ වගා නොකරපු තත්ත්වය තුළ වුණත් 140ක 50ක අස්වැන්නක් ලැබෙයි කියලා. හරියට වගා කරා නම් කාබනික පොහොර වලින් වගා කරන්න මිනිස්සු පටන් ගත්තා. පටන් ගෙන ඉදිද්දි තමයි ගොම පොහොර ඊට පස්සේ ළඟට සල්වීනියා වැව් ටික සුද්ධ කරගෙන සල්වීනියා වලින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන අඩුපාඩු සහිත වුණත් තමන්ගේ ගෙවත්තේ කාබනික පොහොර හදාගෙන ගොවින් පටන් ගත්තා මේ වැඩේ. පටන්ගෙන මාසයක් හමාරක් යද්දි තමයි පොහොර සමාගම් වලින් සල්ලි ගත්ත සමහර දේශපාලන වෛරස් මේක විනාශ කළේ. දැන් මේ තමයි සිස්ටම් චේන්ජ් එක. පරිසර හිතකාමී ගොවිතැනට ගත්ත සිස්ටම් චේන්ජ් එක තමයි ඒ. හැබැයි ඒකට සූදානම් නැද්ද අපේ සමාජය? ඒක තමයි ප්‍රශ්නේ. මේ අතරේ ජවිපේ නායක අනුර කුමාර දිසානායක කරන ප්‍රකාශයක් අද දිවයින වාර්තා කරනවා. අපේ රටේ මිනිස්සු වෙනසට බයයි, පුරුද්දට කැමති. නමුත් ලෝකේ වෙනස් වුනේ වෙනසට බය නොවන මිනිස්සු නිසායි. නූතන නිදහස් අරගලයකින් දූෂණය නොමැති පාලකයෝ සහිත පාලනයක් අප මෙරට බිහි කරනවා. ජවිපේ නායක අනුර කුමාර දිසානායකයයි කියලා අද දිවෙන පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව ඔහු සඳහන් කරන කාරණාව නව පාලනයක් හදන්න ඕනේ. කිසි කෙනෙක් අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා. අපිට ඒක කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු වෙනසට බයයි, පුරුද්දට කැමති. මේ ලෝකෙ වෙනස් වුනේ වෙනසට බය නොවන මිනිස්සු නිසා තමයි. වෙනස තමයි ලෝකෙ ඉස්සරහට ගෙනියන්නේ. එතකොට රසායනික පොර හානි කරයි, ඒක රටට සෙතක් නෑ, ඒක පරිසරයට සෙතක් නෑ, ඒක අනාගතයට සෙතක් නෑ. ඒ සිස්ටම් එක චේන්ජ් කරන්න. වෙනස සඳහා පෙළගස්සද්දි, වෙනස සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරද්දි, වෙනස සඳහා මිනිස්සු සූදානම් වෙද්දී ඒ වෙනසට බය කළේ කවුද? අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේම මෙතුමටත් කණ්ණාඩියක් ඉස්සරහට තීඳගෙන මේ විදිය කතා කරන එක සුදුසුයි කියලා අපි වගේ පුංචි මිනිස්සුන්ට හිතනවා. ඊළඟට තව කතාවක් තියෙනවා මේත් එක්කම කියන්න. කියන්නේ ලිපි ගොනුවෙන් අපේ ටිකක් පහලින් තිබුණේ මේ පොරටෝක්ස් ගැන කිව්වායින් පස්සේ පොරටෝක්ස් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් කියලා මේ ප්‍රකාශය කරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා. පොරටෝක් දුන්නා කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. පොරටෝක් දුන්නා කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. රංජිත් කරුණාවීර මහියංගනේ සහ අංජලි පෙරේරා මහියංගනේ ඉඳලා වාර්තා කරනවා ජනාධිපතිතුමා අලුත් ගමනක් යන සූදානම් නැති. මේ කියන්නේ සිස්ටම් චේන්ජ් එක. ඒ කියන්නේ ජනාධිපතිතුමා තමන්ගේ වැල් ශීර්ෂයේ තමන්ට වෙන් කළ තිබිච්ච මුදල අඩු කරගත්තා. චාම් උත්සවයක් අද පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරීමේ පැත්තෙන මේ සිස්ටම් චේන්ජ් එක කරලා තියෙනවා. අලුත් ගමනක් යන සූදානම් වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කකුලෙන් අදින්නේ නැහැ. කම්කරමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා කියනවා කියලා කියනවා. එකක් තමයි නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. දැන් ලොකු පීඩනයක් රටේ තියෙද්දී කම්කරු වැඩවර්ජන ඇති නොවන තැනට රට එහෙම නැත්නම් කම්කරු සහ ව්‍යාපාරික හාමුදුරුවෝ මේ දෙපිරිස අතර සම්බන්ධතාව ගොඩනගා ගත්තේ. එහෙම නැත්නම් අපිට මතකයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමහර වෘත්තීය සංවිධාන කියාගෙන හිටියා ඇඟලුම් කම්හල් වල ඉන්න සේවකයන් පාරට බස්සනවා කියලා. එහෙම වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙද්දී ඒවා පාලනය කරගන්න මේ දේශපාලන පරිණතය සහ පරිපාලන පරිචය තියෙන අමතිවරක ක්‍රියාකලාපේ හේතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. පොරටෝක් දුන්නා කියලා මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. වැඩ කළොත් ඡන්ද දෙයි. හැබැයි අපිත් එක්ක ආණ්ඩුවේ බසෙන් බහින තවත් අය බලන් ඉන්නවා කියලා ටෝක් එකක් දෙනවා. මේ ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා තීරණයක් ගන්න හැමෝගෙම කැමැත්තෙන් අක්වීමන ඉඳලා වාර්තා කරන්නේ එච්.එම්. ගමගේ අපිත් එක්ක ආණ්ඩුවේ බසෙන් බහින තවත් අය බලන් ඉන්නවා. ඇයි බලාගෙන ඉන්නේ? ප්‍රතිපත්ති වලට එකඟ නැත්තම් ඒ කියන්නේ Tamanට අනුමත කරන්න බැරි ආණ්ඩුවක් නම් තියෙන්නේ. ඇයි තවදුරටත් ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එකඟ නැත්තම් බැහැලා යන එක තමයි සුදුසු කියලා තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. ඊළඟට මේ විදිහ පිස්සු නටල කොහොමද වැඩ කරගන්නේ? අද ලංකාදීපේ වාර්තා කරනවා ට්‍රිප් ගිහින් පිස්සු නටලා
කොරෝනාවට අතවනලා. ට්‍රිප් ගිහින් පිස්සු නටලා කොරෝනාවට අතවනලා. ඒතකොට මේ සිරස්වලේ කොහොමද කියන්න ඕනේ? සමහර විට නිකන් මේ විදිහට කියන්න පුළුවන්. ට්‍රිප් ගිහින් පිස්සු නටලා කොරෝනාවට අතවනලා එහෙම කියන්නත් පුළුවන්. දැන් උදයන්ගිරි මේ සිරස්වලේ වාර්තා කරන ලංකාදීපයට විශේෂයෙන්ම විනෝද චාරිකාවල නිරත පිරිස් නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එකිනෙකාට ඉතා සමීප විනෝදවන අයුරු දැක ගන්න ලැබුණා. ওই ඡායාරූපයකුත් වාර්තා කරනවා. මේ හැබැයි ඒවස් මේ පහුගිය සතියකද කියලා දන්නේ නැහැ. ලංකාදීපේ මේ පෙන්වන පින්තූරේ. මේ වන විට රටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් ඉහළ යමින් පවතිනවා. දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඉකුත් දින 3ක කාලයේදී පිළිවෙලින් කොවිඩ් ආසාදිතයෝ 677ක් 661ක් සහ 690ක් මෙරටින් වාර්තා වුණා කියලා සඳහන් කරද්දී අද පුවත්පත මුල් පිටුවේ සඳහන් කරනවා මේ කාරණාව තවදුරටත් මතක් කරලා දෙනවා සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවුනොත් ඉදිරි සති දෙකේදී කොවිඩ් රැල්ලක් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා කියලා නිදර්ශනී වික්‍රමසිංහයි අද පුවත්පතට වාර්තා කරන විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මේ අනුතරංගවීම කරන්නේ ජනතාව සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවුනොත් ඉදිරි සති දෙක තුලදී නැවතත් COVID-19 එමෙන්නතන් ඩෙල්ටා ප්‍රභේද වලට එමෙන්නතන් ඔමික්‍රෝන් ප්‍රභේද වලට මේ රට විවෘත වීමේ අවදානමක් තියෙනවා කියලා ඒ සඳහන් කරනවා. අපිට පෙනියන කාරණයක් තමයි රෝගීන් එන්නත ගැන සම්පූර්ණ විශ්වාසිත වෙමින් රෝගය වැළඳී තිබියදී කිසිම වෛද්‍ය උපදේශයක් නොගනිමින් ගෙදරම රැඳී සිටින බව. එන්නත ගත්ත කියලා රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගී වැළඳුනා නම් බෙහෙත් නොගෙන ඉන්න එපා අවශ්‍ය ප්‍රතිකාර ගන්න ගෙදර ඉඳන් ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලත් වෛද්‍ය ගල්හේන මහත්මිය සඳහන් කරනවා. මේ අතරේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ප්‍රමාණය 105කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. කොවිඩ් සඳහා වෙන් කළ දැඩි සත්කාර ඇඳන් 70න් 52ක් පිරෙයි. මෙරට තුළ මේ වන විට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් ප්‍රමාණය 105කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. කොවිඩ් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාරයක ඇඳන් ප්‍රමාණය 52ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් 70න් 52ක් වෙලා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනුව හම්දානි මහත්මයා කියනවා. ඒ කියන්නේ අපි මේ චාරිකා යන අතරතුරේදී හිමින් රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ට්‍රිප් ගිහින් පිස්සු නටලා කොරෝනාවට අතවරන කියලා ලංකාදීපේ සිරස්වලයක් වාර්තා කරන්නේ. මේ අතරේ ලෝකේ වාර්තා කරන තත්ත්වය පේටන්ට් හිමිකමක් නොමැති අඩුමිල COVID-19 එන්නතක් සඳහා ඇමරිකාවේ උත්සාහයක් තියෙනවා. ලෝකේ COVID-19 සඳහා භාවිත වීමට නියමිත මේ එන්නත කොබෙවැක්ස් කියලා තමයි හඳුන්වන්නේ. ඇමරිකාවේ සිටින ප්‍රදේශ ටෙක්සාස් නුවර විද්‍යාඥයන් පිරිසක් එක්ව අඩුමිල පේටන්ට් හිමිකමක් නොමැති අඩුමිල පේටන්ට් හිමිකමක් නොමැති COVID-19 මර්ධනය නව එන්නතක් හඳුන්වා දීලා තිනවා. මෙහිදී එකම තාක්ෂණික ක්‍රමවේදය යොදා ගැනීමෙන් එන්නත් 60කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවිය හැකි නිසා තමයි මිල අඩුයි කියලා කියන්නේ. මේ එන්නත් මාත්‍රා සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ කියලා කියන නිසා ඕනම කෙනෙක්ට මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉන්දියාව දැනටමත් මේ කොබ්වැක්ස් කියන එන්නත සඳහා අනුමැතිය ලබා දීලා තිනවා. මේ දක්වා එරට තුළ ස්ථාන 33කදී වයස අවුරුදු 18ත් 80ත් අතර වයසේ පසුවන 3000කට ඒ සායනිකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. හැබැයි අපි මේ අත්හදා බලන මට්ටමේ එන්නත් නෙමෙයි සිනොවැක් සයිනෝෆාර්ම් එන්නත ලබා ගත්තා. ඊට පස්සේ ස්පුට්නික් 5 එන්නත ලබා ගත්තා ලංකාවට දුන්නා. ෆයිසර් එන්නත, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දුන්නා. මේ හොඳ මට්ටමේ එන්නත් ලබා දුන්නේ. ඒ අනුව තමයි ලංකාව එන්නත් කරන වැඩපිළිවෙලේ ලෝකයේ මුල් අංක 3 රැඳී සිටින්නේ. ලෝකයේ මුල් අංක 3 රැඳී සිටින්නේ. එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත්තේ ඒකේ ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ. හැබැයි එන්නත ලබා ගත්ත කියලා රෝගයේ පැතිරීම අවම වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක තියාගන්න ඕනේ. අද මව්බිම් පුවත්පත වාර්තා කරන ටිකක් ලොමු ගැහැගැන්වෙන පුවතක්, ලොමු දැහැගැන්වෙන පුවතක්. ඒ කියන්නේ නිකන් රෝමෝද්ගමන වෙන එක බය හිතෙන පුවතක්. කොවිඩ් මාරාන්තික කරන මිනිස් ජානයක් සොයාගනි කියලා නිකන් සිරස්සලය එහෙම නැතුව කොවිඩ් නිසා මාරාන්තික වන මිනිස් ජානයක් සොයාගනි කිව්වනම් තවත් තේරෙනවා මේක. මොකද කොවිඩ් ආසාදිතයන් මරණයට පත්වීමේ අවදානම ඉහළ නැංවීමට හේතුකාරක ජානයක් සොයාගත් බව පෝලන්ත විද්‍යාඥයෝ පිරිසක් පවසනවා. වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් පස්සේ රෝගිය බරපතලකම තීරණය කරන වැදගත්ම සාධකය මේ ජානය කියලා තමයි ඔවුන් කියන්නේ. එතකොට කාගේ හරි කෙනෙක්ගේ ඇඟේ මේ ජානය තියෙනවා නම් ඔවුන් මාරාන්තික බවට පත්වන තියෙන ඉඩකඩ වැඩි. යුරෝපයේ ජනගහනයෙන් 9%ක පමණ පිරිසකගේ මේ ජානය තියෙනවලු. ඒ වගේම පෝලන්තයේ 14%ක ජනතාවක් තුළ මේ ජානය තියෙනවලු. ඉන්දියානුවන්ගේ මේ ජානය 27%ක් විතර තියෙනවා කියලා තමයි පෝලන්ත මේ විද්‍යාඥයන් පිරිස සඳහන් කරන්නේ. ඒතකොට ඉන්දියානුවන්ගේ ශරීරවල මේ විට 27%ක් විතර තියෙනවා නම් අපිත් ඒ ඉන්දියානු ආර්යයන්ගෙන් ආවා කියලා එක මතයක් කියනවා. කොහොමුණත් අපිත් කෝකසොයිඩ් මානව වර්ගයේ එහෙම නැත්නම් මේ ඉන්දිය අර්ධද්වීපයට සමාන්තරව ජීවත් වෙන නිසා සමහරට අපිටත් ඒ තත්ත්වය තියෙන්න පුළුවන්. මේවා පරිශ්‍රණ මට්ටමේ කාරණා ප්‍රවේශම් වෙනවා.
කොවිඩ් ලෝකයට එහෙම දුක් ගැනවිල්ලක් වුණත් තවත් පිරිසකට කොවිඩ් ලොකු ආශිර්වාදයක් වුණා. ලොව ඉහළම ධනවතුන්ගේ වත්කම් මේ කොවිඩ් නිසා දෙගුණ වෙලා කියලා වාර්තා කරනවා සහන් වික්‍රමගේ මේ වාර්තාවේදී මතු කරන කාරණාව තමයි අරුණ පුවත්පත. කොවිඩ් වසංගතය නිසා ලෝකයේ බොහෝ දෙනා දිළිඳු භාවයට ඇද වැටෙද්දී ලෝකයේ ඉහළම ධනපතියන්ගේ වත්කම් තවදුරටත් වර්ධනය වී ඇති බව ඔක්ස්ෆෑම් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ සමස්ත වත්කම 2020 මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකොට දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ වත්කම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ කොවිඩ් වලින් පීඩා විඳිද්දී ලෝකයේ ධනවත් පුද්ගලයන් 10 දෙනාගේ වත්කම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. දුප්පත්කම නිසා 21000ක් දවසකට මැරෙද්දි තමයි මේ ලාභය උන් ලබන්නේ. ඒ වගේම අප්‍රිකානු, කැරිබියානු සහ ලතින් ඇමරිකානු රටවල් වල ජීවත් වන බිලියනයක් විතර කාන්තාවන් සහ ඒ කියන්නේ ගැහැණු සහ දරුවන්ට හිමි ධනයට වඩා වැඩි ධනයක් ලෝකයේ ධනවත්ම පිරිමි 252 දෙනා සතු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ ආකාරයෙන් ලෝකයේ ධනවත් සහ බලවත්ම පාර්ශ්ව වලට වාසි සහගත තත්ත්වයක් කොරෝනාව උද්ගත කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ පවතින තාක්කල් මෙවැනි විෂමතාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා. ලෝකයේ ඉහළම ධනවතුන්ගේ වත්කම් දෙගුණ වෙලා දුප්පත්කම නිසා 21000ක් දවසට මැරෙද්දි කොරෝනා නිසා ඒ කොරෝනාව ලෝකේ ධනවත් පුද්ගලයන් 10 දෙනාට ආශිර්වාදයක් බවට පත් වෙලා මේක වෛරයෙන් නෙවෙයි අපි සඳහන් කරන්නේ. මේක තමයි ලෝකය. මේ තමයි ගෝලීය ධනවාදයේ ස්වභාවය. එතකොට ලංකාවෙත් නිදහසෙන් පස්සේ මේ ගත වෙච්ච කාල සීමාව තුළදී එක තැන තියෙනවා එහෙම නැත්නම් ලෝකේ එක ගත්තාම අපි දිනු වෙලා නැහැ කියලා තර්ක කරනවා නම් මෙන්න මෙතන තමයි ඒ තර්කයට උත්තරේ තියෙන්නේ. මේ ගෝලීය ධනවාදයේ ස්වභාවය ඒකයි. එතකොට ලංකාවටත් අත්විඳින්න උනේ ඒ తত্ত্বය. දේශපාලනය මේ සියල්ල ඒකට යටයි. අර කොවිඩ් ගැන කියපු නිසා කොවිඩ් දරුවන්ට ශිෂ්‍යත්වය ලියන මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් දරුවන්ට විභාගය පැවැත්වෙනවා. කොවිඩ් වැළඳුනා නම් පෞද්ගලික කෙනෙක්ට කොවිඩ් තියෙනවා නම් ඒ දරුවන්ට වෙනම විභාග මධ්‍යස්ථාන 108ක් මේ ක්‍රමය සාමාන්‍ය පෙළ සඳහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා නම් කියලා තිබුණේ සිලබස් එක කවර් කරන්නේ නැතුව නැත්නම් විෂය නිර්දේශ ආවරණය කරන්නේ නැතුව O level තියෙන එක අසාධාරණයි කියලා. හැබැයි අපට නම් හිතෙන්නේ සිලබස් එක එහෙම නැත්නම් විෂය නිර්දේශය ආවරණය කරන දරුවන්ට සාධාරණ කාලයක් දීලා තිනවා. තවදුරටත් විභාගයේ පරක්කු වෙන එක ඊට වඩා අසාධාරණයක්. දරුවන්ගේ අවුරුද්දක් දැනටමත් ඒ කියන්නේ ගිය අවුරුද්ද දෙසැම්බර් වල තියන්න ඕනේ විභාගේ තමයි මේ තියන්න සූදානම් වෙන්නේ. තවත් කල් දැම්මොත් දරුවන්ගේ ජීවිතේක අවුරුද්දක් විනාශ වෙනවා. ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඊළඟට හැම ප්‍රශ්නික අපි දකින්න ඕනේ මොන පැත්තද මතු පිටද එහෙම නැත්නම් ඇතුළත දකින්නවද? වාහන මිල වැඩි, ඊට පස්සේ බඩු මිල වැඩි, සමහර චෝදනා කරනවා කහ මිල වැඩි කියලා. හැබැයි ඒකේ ප්‍රතිඵල අනික් පැත්තෙන් ජනතාව භුක්ති විඳිනවා. අද මේ කාරණාව තවදුරටත් තහවුරු කරනවා මහින්ද අලුත් ගෙදර කරන සාකච්ඡාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයාරත්නක සමග කරන සාකච්ඡාව එක්ක රට පුරා කර්මාන්ත ඇති කරන්න අපි සූදානම්. අර කියපු වෙනස ඇති වෙලා මෙන්න වාහන ආනයන නවතා තිබෙනවා. මේ තුලින් විශාල ප්‍රගතියක් අපි දකිනවා. මේ වසර තුල වාහන 5000ක් පමණ රට තුල එක රැස් කර තිබෙනවා. ඒ කියන්නේ 2021 අවුරුද්ද ඇතුළත. ඒ සඳහා අගය යුතු කිරීම කර තිබෙනවා. අපි මුලින්ම පටන් ගත්ත 120කින් අගය එකතු කරන්න. ඒ වෙනුවෙන් රජය විසින් ආනයනකරුන්ට විශාල වශයෙන් සහන ලබා දුන්නා. අලුතෙන් ව්‍යාපාර කටයුතු කරන්න අපි සමග ලියාපදිංචි වී සිටිනවා පිරිස්. යතුරු පැදි, ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික කටයුතු වෙනින් අවශ්‍ය යන්ත්‍ර එකලස් කරන්න මේ වටේට කටයුතු කරගෙන යනවා. රජයේ ආයතනවල වාහන දහස් ගණනක් මේ වන විට ධාවනය ඉවත් කර තිබෙනවා. ඒවන් නැවත අලුත් වැඩියා කළ ධාවනය සඳහා යොදාගෙන පියවරගෙන තිබෙනවා. අබලි යකඩ විදේශ රටවල් වලට යවන එක නතර කර තිබෙනවා. ඒක විශාල ජාවාරමක්ව තිබුණේ. මේවා නතර කිරීම තුළ නව ව්‍යාපාර පැමිණ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කනිජ වැලි, මිනිරන් වගේ දේශීය අමුද්‍රව්‍ය අපේ රටේ තියෙනවා. මේවා මෙතෙක්කල් විදේශ රටවලට යවා තිබෙන්නේ අමුද්‍රව්‍ය විදිහට, රෝ මටීරියල්ස් විදිහට. මේවට අගය එකතු කරන්න පියවර අරගෙන නැහැ. නමුත් ඒකට කටයුතු සිදු වෙමින් පවතිනවා. මෙන්න මේවා තමයි අර සිස්ටම් චේන්ජ් එකක් වෙලා තියෙනවා. සිස්ටම් චේන්ජ් එකක් වෙලා තියෙනවා. ණය වලින් ජීවත් වෙනවට වෙනුවට දේශීය ආර්ථික නැත්නම් දේශීය කර්මාන්ත නගා සිටීම සඳහා පියවර අරගෙන තියෙනවා. වාහන 5000ක් ගිය අවුරුදු 11 කළා තියෙනවා. වාහන ආනයන අධෛර්යමත් කළා. ඒකට වටේ බැඳලා වාහන 5000ක් ගිය අවුරුදු 11 කළා තියෙනවා. ඊළඟට ට්‍රැක්ටර්, මෝටර් බයිසිකල් වගේ දේවල් ලංකාව තුළ 11 කරන්න පටන් අරගෙන තියෙනවා. මේවා තමයි අර ගෑස් එහෙම නැත්නම් ඉන්ධන, පෝලිං ඒ වගේ කෙටි කාලීන ගැටලු. ඒවා ප්‍රශ්න. ඒ කෙටි කාලීන ප්‍රශ්න මතින්
අමතක වෙන සහ අමතක කරන සහ ජනතාවට නොකියන කතා. එතකොට මේ පවතින දේට වඩා ඊට යටින් දිවෙන කතාව අපි අවධානය යොමු කරන එක හොඳයි. සංචාරකයන් 39000ක් ඇවිල්ලා තියෙනවා කියලා කෝනේ පළවෙනි සත දෙක ඇතුළත ගාල්ල වරාය සංචාරක වරායක් බවට පත් කරන්න පියවර ගන්නවා කියලා අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කරන ප්‍රකාශය ෆර්හාන් මිසන්දීන් වාර්තා කරනවා. කරාපිටිය දිවිනේ 3 වන ජාතික රෝහල බවට පත් කරනවා. සම්පක රෝහලෙන් ගාල්ලට සිදුවන සේවය විශාලයි කියලා සඳහන් කරන්නේ. 21 වන සියවසේ අලංකාරම නගරයේ ලෙස ගාල්ල නගරය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි වසර දෙක තුල කරාපිටියේ රෝහල ගාල්ලේ විතරක් නෙවෙයි ලංකාවේ 3 වන ජාතික රෝහල බවට පත් කරනවා. කොරෝනා වසංගතය නිසා අපේ සමහර ව්‍යාපෘති පසුගිය වසරේ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. කොහොම වුණත් ගාල්ලේ මිනිසුන්ට ගාල්ලේ ඉපදුණු මිනිසුන්ට 21 වන සියවසේ අලංකාරම නගරයේ ලෙස ගාල්ල නගරය සංවර්ධනය කිරීමට ගන්න වාය කියන මේ පියවර සතුටුදායක කාරණයක්. ගාල්ලේ මිනිස්සු සතුටු වෙනවා මෙම ගාල්ල 21 වන සියවසේ අලංකාරම නගරයේ බවට පත් වෙනකොට ඒක ගාල්ලේ මිනිස්සු විතරක් නෙවෙයි මුළු රටේ මිනිස්සු සතුටට පත් වෙන කාරණයක්. රමේෂ් ඇමතුමාගේ තාත්තා රිචඩ් පතිරණ ඇමතුමා ගාල්ලට කරපු වැඩ කොටස ගැන තාමත් මිනිස්සු කතා වෙනවා ගාල්ලේ. ඒ වැඩ කොටස ඉෂ්ට කරන්න පුළුවන් නම් ඔන්න පුතා. ඉන්දිය මූල්‍ය ආධාරගෙන අවසන් එකඟතාවක් ආහාර සහ ඖෂධ ආනයනයට ඩොලර් බිලියනයක් සහ ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන 500ක් අද පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකාව බහරේ සිට ඉන්දිය දීවරයන් නිදහස් කරන්නේ ඉන්දියාව ඉල්ලනවා. ජපානයේ ඩොලර් මිලියන 3ක ණයක් ගන්න යනවා. ඉන්දියාවෙන් ලබා ගැනීමට නියමිත ඩොලර් බිලියන 900 වැඩසටහනට සමගාමීව ඇමරිකන් ඩොලර් බිලියන 2යි එහෙම නැත්නම් 3.5 අතර වටිනාකමකින් යුතුව මූල්‍ය සහන පැකේජයක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් ඉන්නව කරන නායකත්වයේ වාර්තා කරනවා. ඊළඟට හම්බන්තොට ගැටලුව තවදුරටත් දිග්ගැස්සෙනවා. හම්බන්තොට නගරාධිපතිගේ මැර තර්ජන වලට එරෙහිව ලුණු සභාපතිගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා මේ කාරණාව. දින මින කියනවා කොටස් වෙළඳපොළ ඉහළම අගයේ පෙරේදා වාර්තා කරයි කියලා. කොටස් වෙළඳපොළ ඉහළම අගයේ පෙරේදා වාර්තා කරයි. දවස් 3ක් ඇතුළත පෙරේදායින් පස්සේ ඊයේ දක්වා දවස් 3ක් ඇතුළත රිය අනුතුරු සහ දිය ගිලිම් වලින් තෙදිනකදී 21ක් මරණයට පත් වෙලා කියලා පොලිස් මූලස්ථානය මතක් කරලා දෙනවා. ඒ අද ජාතික පුවත්පත්වල වාර්තා වෙන ප්‍රධාන සිරස්තල අතර තියෙන කතාවක්. දවස් 3ක් ඇතුළත මරණ 21ක්. දිය ගිලිම් සහ රිය අනුතුරු. පරිස්සම් වෙන්න ඕන කියන්නේ ඔන්න ඕකයි. අබුඩාබි ගුවන්තොටුපොළ ළඟ ත්‍රස්ස ප්‍රහාරයක් ඉන්ධන රථ 3ක් අලු වෙලා තියෙනවා. රොයිටර් උපුටා දක්වමින් අද ලංකාදීපය වාර්තා කරනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි ගුවන්තොටුපොළ ආසන්නයේදී ඉන්ධන රැගත් ට්‍රක් රථ 3ක් පුපුරා ගොස් ඇතයි වාර්තා වෙනවා. ඉරානයේ සහ ලබන හූති කැරලිකරුවන් මේ ප්‍රහාරය එල්ල කර ඇතයි කියලා වාර්තා කරද්දී අද මව්බිම් පුවත්පත සඳහන් කරපු තවත් කාරණාවක් තමයි මේ ඉන්ධන පිළිබඳව කිව්වන් පස්සේ එක්සත් ජනපදයට කැනඩාවට ශීත කුණාටුවක් ඇවිල්ලා තියෙනවා. දහස් ගණන් ජනතාවට විදුලිය නැහැ. ලංකාව විතරක් නෙවෙයි එහෙත් එහෙමයි. එක්සත් ජනපදයේ කැනඩාව හරහා ශීත කුණාටු දහස් ගණන් ජනතාවට විදුලිය නැහැ. ඩොලර් නැති නිසා නෙවෙයි ඒගොල්ලන්ට මේ කුණාටුව ආපු නිසා තමයි ඒගොල්ලන්ට ඇති වෙලා තියෙන ගැටලුව. ජයග්‍රාහී කුණාටුවක් ඇති වෙමින් යනවා. ඒ එක වෙනස්කමක් සමගින් ශ්‍රී ලංකාව අද තරඟ බිමට පිවිසෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුළු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟාවලිදී සුපර් ලීග් එක්දින ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පියවර 2ක් මේකත් එක්කම ඉදිරියට අවිල්ලා තියෙනවා කියලා අද මව්බිම මතක් කරනවා. සුබ පැතුම් සමග අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල ගොනු කරලා ඒ ගොනුව වහලා දාන්න. මරිසිපාල ලෑස්සෙනවා අත පිහිදගෙන MD විරාතන්ගේ මරිසිපාල පොකට් කාටුන් එක මරිසිපාල මොකටද ලෑස්සෙන්නේ? ළඟදිම රට වැටෙනවලුනේ. ඒකට මේ ලෑස්සි වෙන්නේ. ඒකට මූණ දෙන්නද මරිසිපාල? නෑ. කෑල්ලක් අහුල ගන්න. රට වැටෙනවා නම් ඒකෙනුත් කෑල්ලක් අහුල ගන්න තමයි අපි බලාගෙන ඉන්නේ. 225 විතරක් නෙවෙයි අපිත් එහෙම තමයි ඈ. පංකජ රුවින්දගේ සරදම කාටද? පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට සජිත් දඬුවම් දෙනවලු. එතකොට මහ බැංකු මගඩියේ කට්ටියට MD විරත්නගේ කාටුන් එක මොබිමෙන් තෝරගන්නවා. අපි බලාගෙන හිටියේ MD කියන විදියට අර ඇලඩින්ගේ පුදුම පහන. හැබැයි මෙන්න අපිට ඉටිපන්තමක් ලැබෙනවා. ලයිටුත් කපනවා. එතකොට ඉටිපන්තමක් ලැබෙනවා. බලාගෙන හිටියේ ඇලඩින්ගේ පුදුම පහන. හැබැයි මේ ඇලඩින්ගේ පුදුම පහනත් ඒක ටිකක් පිරිමදින්න එපැයි. පිරිමදිද්දිනේ භූතය මතුවෙන්නේ. පිරිමදින්න ටිකක් වෙලා යනවා වෙන්න පුළුවන්. කියලා වැඩක් නැහැ. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක රනිල්ගේ නායකත්වයෙන් විපක්ෂයේ සියලු බලවේග එකතු කරනවා
කියලා වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීතුමා කියනවා. ඒ නායකත්වයෙන් පක්ෂ කට්ටියවත් එකතු කරගන්න පුළුවන්ද කියලා අංජන අහනවා. ඊළඟට අද තියෙනවනේ තීරණාත්මක සාකච්ඡාවක් ඒ විදුලි බල ඇමති කනිජ තෙල් ඇමති එක්ක. හරියට ඒ සාකච්ඡාව මොන වගේද? අංජනට පේන විදියට එක හිඟන්නෙක් තවත් හිඟන්නෙක්ගෙන් ණය ඉල්ලනවා වගේ වැඩක් කියලා කියන්නේ. හිඟන්න කියන වචනේ මාධ්‍යයට සුදුසු නෑ කියලා කියන හිතනවා. යාචකෙක් කියන වචනේ. හැබැයි ඒකේ වචන කිව්වට වඩා දැනෙන්නේ එක හිඟන්නෙක්ගෙන් CEB කියන හිඟන්න ඔයිල් කියන හිඟන්නගෙන් ණය ඉල්ලන්න වෙලා හිඟන මේ ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ අද අවන්ත ආටිකල් අඳින කාටූන් එක අවන්තගේ දේශපාලනය පෙන්නුම් කරනවා. ඒ තමයි ජනාධිපතිතුමාගේ පිටිපස්සේ නිලධාරීන් ආගමික නායකයන් පොලිසිය මේ සියලු දෙනා කොන්ද නමාගෙන සීරුවෙන් එහෙම නැත්නම් මේ මාර්ච් ෆාස්ට් එක යනවා. එහෙම නැත්නම් ආචාර පෙළපාලි යනවා වගේ තමයි අවන්තට පේන්නේ. අවන්ත ඒක දොසක් විදිහට දකින්නත් ඉතින් හැබැයි අනික් පැත්තෙන් ගත්තම ජනාධිපතිතුමා හැම විටම කියන කතාව හමුදා නිලධාරියෙක් විදිහට මා සතු විනයක් තියෙනවා. මම අදිෂ්ඨානයක් අපිට අදිෂ්ඨානය පුරුදු කරලා තියෙනවා. අපිට විනය පුරුදු කරලා තියෙනවා. එතකොට ඒ විනය සමාජයේ හැමතැනකම තියෙනවා නම් ඒ අදිෂ්ඨානය සමාජයේ හැමතැනකම තියෙනවා නම් වරදක් වෙන එකක් නැහැ. වරදක් නැහැ. එතකොට අවන්තගෙන ආපු දේශපාලනයට අපිට අර්ථකථනයක් එහෙම කරන්නත් පුළුවන්. දවසේ 14ට යනවා විදුරාබේ නායකගේ විදුලිය කපා නොහරින තීරණය පිට ලොකුගේ ලොකු කතා කියමින් සිටින විට ගම්මන් පිල කියයි රහසක් කනට කොට දුන්නොත් ඩොලර් ඉන්ධන දිය හැකිය මට. ඇහුන්නේ නැහනේ. දුන්නොත් ඩොලර් ඉන්ධන දිය හැකිය මට. බලමු. අද තෙල් නොලැබුණොත් හෙට රට අඳුරේ කියලා තමයි එක සිරස්සලයක් වාර්තා කර සිටියේ. එසේ නොවේවා. ආලෝකෙන් ආලෝකයටම ගමන් කරමු. ඔබට ආයුබෝවන්.